සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන්ට ඉතාමත් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ තමයි අපගේ ජීවිතේ එක එක අවස්ථාවල අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල්. කාලයක් කෙනෙක් හොඳට ගරු සත්කාර සම්මාන ඇතුව පිළිගන්නවා. සමාජයේ රට ලෝකේ කතා කරනවා. කාලයක් ගියාට පස්සේ ඔවුන්ගේ මතකයන් අමතක වී යනවා. ඒ වගේම විශේෂයෙන් උපන් සත්වයා ජරා මරණයන්ට පත් වෙලා අවසානයේ මැරිලා යනවා. අනිත්‍ය වූ ලෝකයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මේ සියල්ල අනිත්‍ය වෙලා යද්දී හිත ශක්තිමත් කරගන්න හැටිත්, බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න හැටිත් අද අපි ධර්මානුශාසනාවෙන් කතා කරනවා. ඉතින් අද දවසේ ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත් වෙන්නේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි පින්වත් කොඩිකාර සරච්චන්ද්‍ර ගුණරත්න මහත්මයාට දීර්ඝායුෂ සම්පන්නිය පතමින් සුභාසිංසන එක්කරන්න එතුමාගේ බිරිඳ වන අනෝමා ගුණරත්න මහත්මියත්, ඒ වගේම තනුජා ගුණරත්න ලොකු දුව, චතුරංගී ගුණරත්න පොඩි දුව, මයිකල් සහ නිකොලස් යන බෑනාවරුන්, ඒ වගේම ඇබිගේල් ටමානි සහ ලොරෙන්ස් ධම්මික යන මොණබුරු මිනිබිරියන් විසින් 2021 නොවැම්බර් 13 වෙනි දින 80 වෙනි ජන්මදිනයේ සමරන ඇමරිකාවේ පදිංචි පින්වත් කොඩිකාර සරච්චන්ද්‍ර ගුණරත්න මහත්මයාට සිත ප්‍රාර්ථනා කිරීම මුල් කරගෙන තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් පින්වතුනි, මේ පින්වතුන් එතුමා ගැන ඒ 80 වෙනි වියට පා තබන කොඩිකාර සරච්චන්ද්‍ර මහත්මයා ගැන අතීතය ආවර්ජනා කරනවා එතුමාගේ බිරිඳ. ඒ තමයි හික්කඩුව ප්‍රදේශයේ ඉපදිලා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වෙලා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුල් වෙලා තමයි මේ සරච්චන්ද්‍ර ගුණරත්න මහත්මයා ඒ කාලේ මුල් පසුබිම එතුමාගේ. එතුමා ලංකාවට කීර්තියක් අත්කර දෙන්න සමත් වෙලා තිනවා මේසපන්දු ක්‍රීඩාවලින් ඒ කාලේ. 1964 දී ක්‍රීඩකයෙකු ලෙස මේසපන්දු ටීම් එකට එකතු වෙලා බොහෝ වාර ගානක් තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේ මේසපන්දු ක්‍රීඩා කණ්ඩායම බාරවත් කටයුතු කරලා තිබෙනවා. ලංකාව නියෝජනය කිරීමෙන් රටවල් 12ක තරඟ සඳහා මෙතුමා සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ සභාපතිවරයා
ලෙස නිතරංගෙන් දෙවරක් පත් වෙලා මෙතුමා සේවය කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා වෙළඳ මේස පන්දු සම්මේලනයේ සභාපති ලෙසත් අවුරුදු ගණනාවක් බොහෝ සමාජයට සේවයක් කළා තියෙනවා. ඉතින් එතුමා දැන් ඇමරිකාවේ ජීවත් වෙන්නේ. දැන් 80 වෙනි වියට පා තබලා තියෙන්නේ. ඉතින් එතුමා බොහෝ සේවයක් කරපු ඒ කාලේ ලංකාවේ කීර්තිය ලෝකේ පුරා රැගෙන යන්නට උත්සාහ කරපු ඒ සඳහා කටයුතු කරපු මහත්මයෙක් විදිහට එතුමාගේ ජන්මදිනයේදී අද මේ විදිහට බොහෝ දෙනෙකුට ධර්මය අහන්න සලස්සලා සෙත් ප්‍රාර්ථනා කරන්න තමයි ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්වත්නි අද දවසේ ඊටමත් වටිනා ධර්මානුශාසනාවකින් අපි අද උපන්දිනය යෙදෙන ඒ පින්වත් මහත්මයාටත් සිත ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් රැස් වෙන සියලුම පින් එතුමාට නිදුක් නිරෝගී සුව පිණසම වේවා කියලා පළමුවෙන් සිත ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අපගේ ජීවිතේ අපි කාටත් මුහුණ දෙන්න සිද්ධ වෙන අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙන කරුණු කාරණා තියෙනවා. එකක් තමයි අපිට මේ ලෝකේ ලැබෙන දේවලුත් තියෙනවා නොලැබෙන දේවලුත් තියෙනවා. කෙනෙකුට ලැබෙන දේ තවත් කෙනෙකුට නොලැබෙන්න පුළුවන්. කෙනෙකුට නොලැබෙන දේ තවත් කෙනෙකුට ලැබෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම උගත්කම සරුව සාධාරණ නෑ. හැම කෙනාටම තියෙන එකක් නෙවෙයි. ධනවත්කම, ප්‍රසිද්ධිය, ඒ වගේම හැකියාව, ඊළඟට දක්ෂතා හැම කෙනාටම තියෙනව නෙවෙයි. නමුත් හැම කෙනාටම තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි උපන් සත්වයා ලෙඩ වෙනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. උපන් සත්වයා වයසට යනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙන්න පුළුවන් නෙවෙයි සිද්ධ වෙනවා. උපන් සත්වයා මරණයටපත් වෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා. මේ ජරා මරණ කියන කාරණාව මේ උපන් සියලු සත්වයන්ට කොයි රටේ හිටියත්, ඒ වගේම කොයි තරාතිරයක හිටියත්, ඒ වගේම ධනවත් වුණත් ධනවත් නැති වුණත්, ඒ වගේම දක්ෂතා තිබ්බත් නැතත් මේ වයසට යන එක, ඒ වගේම මේ ජරා මරණ ඒ සත්වය උරුම කරගෙන ඉන්නවා. ඒව ලැබෙනවා. ඉතින් මේ මනුස්ස ලෝකේ අපි ගත කරන කාලවකවානුවේදී අපිට පුළුවන් වුණොත් මෙහෙම දෙයක් කරන්න. ඒ තමයි ජීවිතේ ධර්මයේ තුලින් බලන්න. ඒ කියන්නේ අපිට තියෙන ඒවා ධර්මයෙන් බලනව නෙවෙයි. ධර්මයෙන් අපි දිහා බලනවා. උදාහරණයක් ගත්තොත් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියනවා දහං කැඩපත කියලා. ඒතර දහං කැඩපත කියන්නේ ඒතර කැඩපතෙන්නේ තමා දිහා බලන්නේ. එහෙනම් ධර්මයේ තුලින් තමා දිහා බලන්න ඕන. මේ ලෝකේ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයේ තුලින් තමාව දැක්කා. දහං කැඩපතින් තමාව දැක්කා. තමාව අවබෝධ කළා. ඒ නිසා ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේත් ජීවිතය අවබෝධ කළා. පසේ බුදුරජාණන් වහන්සේලා ජීවිතය අවබෝධ කළා. රහතන් වහන්සේලා ජීවිතය අවබෝධ කළා. අවශේෂ මාර්ගඵලලාභින් ජීවිතේ පරිපූර්ණ අවබෝධ කරනවා. ඉතින් මේ ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් පහළ වෙලා මේ ලෝකෙට ධර්මයේ දේශනා කරනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස බිහි වෙනවා. ඉතින් අපි කියමුකෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා කියලා. පසේ බුදුරජාණන් වහන්සේ ජීවිතය අවබෝධ කරගන්නේ තනිව. ලෞතර බුදු කෙනෙකුත් තනිව තමයි. ඒ පසේ බුදුරජාණන් වහන්සේට ඒ ඇතිවෙච්ච ජීවිත අවබෝධය අනිත් අයට කියන්න බෑ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිසා ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. හැබැයි ජීවිතේ සත්‍ය තනිව අවබෝධ කරනවා. වෙන වශයෙන් ජීවිතයේ සත්‍ය ස්වභාවය අවබෝධ කරන නිසා තමයි පච්චේක බුද්ධ කියලා කියන්නේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්න ආසන්න කාලයකදී.
අපේ බුදුරජාණන් වහන්සේත් 15 වෙනිට ආසන්න කාලේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. එතකොට ඉසිගිලි පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් අපේ බුදුරජාණන් වහන්සේ 15 වෙනිට කලින් බොහෝ කලකට කලින් වැඩ ඉඳලා තියෙනවා. ගොඩාක් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නේ ගන්ධමාන පර්වතයේ හිමාලයේ. මංජූසක කියලා වෘක්ෂයක් තියෙනවා. ඒ වෘක්ෂයේ සෙවණේ තමයි උන්වහන්සේලා දැන් සුවින් වාසය කරන්නේ. අනෝතත්ත විල ආදී හිමාලයේ තියෙන විල්වල පසේ බුදුරජාණන් වහන්සේලා පමණක්ම පැන් පහසු වෙන පැන්තොටවල් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත අවබෝධයේ සිද්ධ වෙච්ච ආකාරය හරි පුදුමයි. පසේ බුදුරජාණන් වහන්සේලාට ධර්මයේ කියන්න කෙනෙක් නැහැ. නමුත් තනිවම ජීවිතය අවබෝධ වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අද මම දේශනාවට මාතෘකා කරගන්නට ගත්ත ගාථාව මම ගත්තේ කග්ගවිසාන සූත්‍රයෙන් සුත්ත නිපාතේ. ඒතර කග්ගවිසාන සූත්‍රයේ තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච එක්තරා කතාවක්. ඒ තුලින් අපි කාටත් මේ ධර්ම දායකත්වයේ දරූ පින්වතුන්ටත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් මටත් අපි කාටත් ජීවිතේ දිහා එක්තරා පැතිකඩක් පේනවා. ඒ නිසා මේ ධර්මය මම හිතුවා අද කතා කළොත් හොඳයි කියලා. ඒ තමයි පින්වතුනි මේ පසේ බුදුරජාණන් වහන්සේලා ඊටමත් විස්මිත විදිහට තමයි පහළ වුණේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ කතාවේ මේ පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුද්ධත්වයට පත් වෙන්න කලින් රජ කෙනෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. ඒ රජතුමා බරණැස චාතුමාසික කියලා රජ කෙනෙක්. එතකොට මේ රජුරෝ ඍතුවෙන් ඍතුවට මාසෙන් මාසෙට උද්‍යාන කෙලියට ඒ වගේම රටේ ඇවිදින්න තැන් තැන්වල විනෝද වෙන්න යනවා මේ බරණැස් රජුරෝ චාතුමාසික කියන රජුරෝ. ඉතින් මේ රජුරෝ දවසක් උයන් කෙලියට ගියා. උයන් කෙලියට යනකොට මේ රජතුමා ගියේ වැස්ස ඉවර වෙලා ගිම්හාන කාලේ පටංගන. ඒතකොට වැස්ස ඉවර වෙලා අර පොළොව තෙත් වෙලා අර පායන කාලේ පටන් ගන්නකොට මේ ඊටමත් අර සුන්දර කාලයක්. ඒතකොට මේ රජුරෝ යන කාලේ වෙනකොට අර ගස් කොළන් හොඳට ලියලලා නිල් පාටයි. ඉතින් අර උද්‍යානයේ මැද තිබ්බා කොබෝලීල ගහක්. ඒ කොබෝලීල ගහ හොඳට කොළ ඇවිල්ලා හොඳට දළු ඇවිල්ලා ලස්සනයි. ඉතින් රජු උද්‍යාන කිලියට යනකොට මේ කොබෝලීල ගහ දැකලා හරියට සතුටු වුණා. ලස්සන ගහක්. නිල් පාට වලාකුලක් ගෙනල්ලා තිබ්බා වගේ. ඉතින් සතුටු වෙලා රජුරෝ කිව්වා මං අද උද්‍යානයේ ක්‍රීඩාවේදීලා මං විවේක ගන්න මේ කොබෝලීල ගහ යට. ඒ නිසා මේ කොබෝලීල ගහ යට මට ආසනයක් පනවන්න. රජුරෝ නියෝග කළා. ඉතින් රජුරෝ ගිහිල්ලා පොකුණු වල නාලා සුවඳ තවරාගෙන ආභරණ පැළඳගෙන ඊළඟට ඒ විනෝද ක්‍රියාවල යෙදිලා ඉතින් රජුරෝ විවේකයෙන් අර මේ කොබෝලීල ගහ යට පැනවූ ආසනේ සුවසේ හිටියා. ඔන්න ඉතින් උද්‍යාන ක්‍රීඩාව ඉවර වෙලා රජුරෝ ගියා. ආය කාලෙකින් රජුරෝ ආවා. ඒ එන්නේ පායන කාලේ. ඉතින් පායන කාලේ රස්නේ පැතිරීගෙන යනවා. ඒ රස්නේ පැතිරීගෙන යන කාලේ එනකොට අර කොබෝලීල ගහේ තනි කර මල් පිපිලා. තනි කර මල් විතරක් තියෙන ගහ. පුදුම ලස්සනයි. රජුරවන්ට ගොඩාක් සතුටු හිතුණා. සතුටු හිතිලා රජුරවන්න උද්‍යාන ක්‍රීඩාවට ගියා. කලින් පනවපු තැනම ආසනේ පනවන්න කිව්වා. දැන් අර ලස්සනට මල් විතරක් හැදුන ගහේ සෙවණේ ඔන්න රජුරෝ එදත් හවස් කාලේ විවේකයෙන් හිටියා.
දැන් රජුරවන්ට නිවසට ගියත් අර කොබෝලීල ගහ මතක් වෙනවා මාලිගාවට ගියා. ඊට පස්සේ එතනින් රජුරුව ඔන්න ආයෙත් පායන කාලේ අවසන් වෙලා. පායන කාලේ අධික ග්‍රීෂ්ම කාලේ. දැන් රජුරුව උද්‍යාන කීඩාවට යනකොට හරිම රස්නේ. කෙලින්ම රජුරුව පොකුණ ළඟට ගිහිල්ලා සේවකයන්ට පැනෙව්ව කිව්වා අර කලින් මම විවේක ගන්න කොබෝලීල ගහ යටම මට ආසනේ පනවන්න කියලා රජුරුව පොකුණේ නාන්න බැස්සා. රජතුමාට යහම් පනවන අමාත්‍යවරු ගිහිල්ලා අර කොබෝලීල ගහ ගාවට යනකොට හප්පේ එක කොලයක් නැහැ. එක මලක් නැහැ. තනි කර දාගිය කණුවක් වගේ පිච්චිලා ගිය ගහක් වගේ නිකන් අතු ටිකක් විතරයි. ඒ කාලේට කොළ හැලෙනවා. නමුත් රාජානනි රජ්ජුරුව කිව්වොත් දකුණු කකුල තියපන් කියලා දකුණු කකුල තියන්න ඕන. රජ්ජුරුව කිව්වොත් කොබෝලීල ගහ යට ආසනේ පනවන්න කියලා ඒක එහෙම කරන්න ඕන. ඊට පස්සේ අමාත්‍යරු කතා කළා ව්‍යං විවේක ගන්න කොහොමද මේ කොබෝලීල ගහ යට ආසන පනවන්නේ? දැන් මේ කොබෝලීල ගහේ එක කොලයක්වත් නැහැ. ඊට පස්සේ අනිත් අය කිව්වා නෑ නෑ රාජානයි කිව්ව තැන පනවන්න. රජ්ජුරුවනි කිව්වේ එක කොලයක්වත් නැති අර අතු ටිකක් වගේ තියෙන ගහ යට යහන පැනෙව්වා විවේක ගන්න. අච්චර වටේ ගස් කොළන් තියෙද්දි. රජ්ජුරුව ගොඩාක් වෙලා වතුරේ නාලා සුවඳ ගල්වාගෙන ඔන්න විවේක ගන්න යහනට ආවා. අපේ එක කොලයක් නැහැ. හවස් කාලේ. රජ්ජුරුව අර යහනට නැංගා. හාන්සි වුණා. අර කොළ නැති ගහ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා කල්පනා කළා. මේ ගහ යම් දවසක එක්තරා දිනයක මා පැමිණෙද්දී නීල වලාවක් වගේම තිබුණා. කොළ ගොඩාක් ලියලලා ලස්සනයි. තවත් දිනක පැමිණෙද්දී මල් වලින් පිරීලා ඊටාම සුන්දරව සුවඳ හමමින් තිබුණා. සුන්දරයි. දැන් ඒ වෘක්ෂයේම මල් හැලිලා කොළ හැලිලා දැන් මේ දිරාපු දාගිය පිච්චිච්ච ගහක් වගේ නිකන් අතු ටිකක් විතරයි කොළ නැහැ. මේ රජුරවන්ට හිතුණා අපේ ජීවිතත් ඒ වගේ කියලා. අපේ ජීවිතත් කාලයක් සුන්දරයි කාලයක් සුන්දර නැහැ. මේ ගහ වෙනස් වෙනවා වගේ අපේ ජීවිතත් වෙනස් වෙනවා කියලා රජුරෝ කල්පනා කළා. ගොඩාක් කල්පනා කළා. දැන් බලන්න ඔබගේ නිවසේ සිටින එයාගේ ඔබ දැක ඇති අසා ඇති දේවල්. පවුලකට චූටි දරුසිඟිත් එක්ක හම්බුනාට පස්සේ ඇති වෙන සන්තෝෂය. අතින් අතට වඩාගෙන ඒ දරුවා හරි බයෙන් හුරතල් කරන හැටි රිදේවි කියලා. මොළ කැටි අත්පා තියෙන්නේ. ওই චූටි බබාලා hina වෙනකොට හරි ලස්සනයි. කට ඇරගෙන බලාගෙන ඉන්නකොට හරි ලස්සනයි. ඉතින් මිනිස්සු වසී වෙනවා. මිනිස්සු චූටි දරුවෝ අරන් ඉඹිනවා. දරුවා ටික ටික ලොකු වෙනකොට තව කොණ්ඩෙත් ඇවිලා තව ලස්සන වෙනවා. ඒ චූටි ළමයි ඇඳේ නිදාගෙන ඉඳලා අනිත් පැත්ත හැරිලා බඩ ගන්නකොට අම්මලා ගොඩක් සතුටු වෙනවා. බඩ ගන්න දරුවා අම්මගේ තාත්තගේ වාරුවෙන් හිට ගන්නකොට සතුටු වෙනවා. යම් දවසක දරුවා තනියෙන් ඇවිදිනවද ගොඩාක් සතුටුයි. ඊට පස්සේ මේ පුංචි දරුවෝ hina වෙනකොට කෙලි දෙලෙන් එනකොට සතුටුයි. ඊට පස්සේ මේ ළමා අපිට තරුණ වෙනවා. තරුණ වෙනකොට අර ලස්සනට මල් ගහේ මල් පිපිලා සුවඳ පැතිරිලා කවුරුත් ආස කරනවා වගේ ඒ ලස්සන පුතාලට ලස්සන දූලට ගොඩක් අය ආස කරනවා. ආදරය කරනවා. සෙනෙහස දක්වනවා. ඒකට අර මල් පිරිච්ච ගහ මතක් වෙනවා වගේ එයාලා දැක්ක අයට ඒ වගේ අය ගැන තව මතක් වෙනවා. හිතෙනවා. ওই කාලේ ඒ නිසාම ඒ කාලේ ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. තනියෙන් hina වෙනවා, තනියෙන් කතා කරනවා.
ඔහොම ටික කාලයක් ගිහිල්ලා දැන් මේ ඇතු වයෝ වෘද්ධ වෙනවා. ඒතර ටික වැඩි හිටි වෙනකොට අර ආදරය කරන කාලේ තරුණ කාලේ ෆෝන් වලින් අද කාලේ හැටියට ගත්තොත් ෆෝන් වලින් පැය ගණන් කතා කරපු ඒවා, පැය ගණන් chat කරපු ඒවා. ඒ ඔක්කොම නැහැ දැන්. මැසේජ් කරපු ඒවා මොකුත් නැහැ. දැන් එකම ගෙදර ඉන්නවා දවසට මේ පැය කාලක්වත් එකට කතා කරන්නේ. මොනවා හරි ඇහුවත් කියලා කියනවා. ඔගේ වචනයයි දෙකයි සමහර ගෙවල් වල දවසටම වචන දෙක තුනයි අඹු සැමියන් කතා කරන්නේ. දරුවන්ගේ මන්ත්‍රී දරුවන්ගේ දේවල් කතා කරමින් ඉන්නවා. නමුත් ඔය මේ අයම අපිට සමහර තරුණ ළමයි මුණ ගැහිලා තිනවා. එයාලා ප්‍රේම සම්බන්ධතා පටලැවිල්ල බන්ධන වලට අහු වෙලා සමහරලාට පැය 12 ෆෝන් එකකින් කතා කරනවා. රෑ එළි වෙනකල් මැසේජ් කරනවා. මේ විදිහට ඉන්න අය තමයි අර බැන්දට පස්සේ කාලයක් යනකොට දවසට වචන 10ක්වත් කතා කරන්නේ. එක ළඟ ඉඳගෙන තේ එකක් බොන්නේ. මහත්තයාට තේක දීලා බිරිඳ කුසියට වක් ගිහිල්ලා වැඩක් කරගෙන ඉන්නවා. සමහරට එක මේසෙ කෑම කන්නත් වෙලාවක් දෙන්නේ එයාට කෑම ටික දීලා එයා වෙන වැඩක් කරනවා. මේ විදිහට වෙනස් වෙනවා යනවා. අර ගහ වගේ. ඊට පස්සේ අවසානයේට වෙන්නේ මොකද්ද? අර මල් හැලිච්ච, කොළ හැලිච්ච අතු විතරක් තියෙන ගහ වගේ. දිරලා ගිය සීයා කෙනෙක්. දිරලා ගිය ආච්චි කෙනෙක් වෙනවා. එතකොට අර මල් තියේදී, කොළ තියේදී, ලස්සනට තියේදී මේ ගහ දිහා කට්ටිය බලන්නේ. ඒ ගහට ආස කරන්නේ. ඒ ගහ ළඟට කට්ටිය එන්නේ. අර ගහේ මල් නැතිකොට, කොළ නැතිකොට, හේවන නැති වෙනකොට ඒ ගහ ළඟට කවුරුත් එන්නේ නැහැ. වෙන ගස් ළඟට යනවා. ඒ වගේ අර ආච්චි සීයා දිරුවට පස්සේ ඒ අයගෙන් අනිත් අය මොනුත් අහන්නෙත් නැහැ. කොහේ හරි ගමනක් ගියත් ඔය මේ පැත්තක ඉඳවලා තියෙනවා. මේක ස්වභාවය. ඊට පස්සේ යාලා දිහා අර කලින් වගේ බලන්නේ නිකන් අර ගහක අතු ටික ඉතුරුනා වගේ ඇට සැකිල්ල විතරක් ඉතුරු වෙලා තියෙනවා. ආයුෂ රැගෙන ආපු නිසා පරාණයක් ඇතුව ජීවත් වෙනවා. අර රාජ්‍යරුවෝ මිනිස්යාගේ එක එක ජීවිතවල අවස්ථා අර ගහ දැක ගහ තුලින්ම හිතුවා. එහෙම හිතාගෙන යනකොට තරුණකම මුල් කරගත්ත යෞවන මදයක් තිබ්බද? අර වයසට යෑම සිහි කරනකොට යෞවන මදේ ප්‍රහාණය වුණා. ඕනම තරුණකම යෞවනකම හිතට අරගෙන ලොක්කවාගේ ඉන්න කෙනෙක් වයසට යන එක ගැන හිතුවොත් මමත් වයසට යනවනේ කියලා. අර දි รา ගියපු ගහ දිහා බැලලා තමන්ගේ ජීවිතේ දිහා රජ්ජුරුව බැලුවා වගේ වයසට ගිය ආච්චිලා සීයලා දිහා බලලා අපිත් යම් දවසක මේ වෙනවා නේද කියලා තරුණ දරුවෝ හිතුවොත් ওই තරුණ දරුවන්ගේ තියෙන දඟලැවිල්ල අඩු වෙනවා. ඒ අයගෙන් සිද්ධ වෙන දුෂ්චරිත අඩු වෙනවා. එයාලට හිතෙනවා අපි යම් දවසක වයසට යනවා. මේ ඔක්කොම නැති වෙලා යනවා කියලා. වයසට යන එක නැති වෙන එක ගැන හිතන්නේ නැති නිසා තමයි තරුණකම ඊට යන්නේ. එයාලා ඒ කාලේ කරන කියන දේවල් එයාලා යම් දවසක අම්මා තාත්තා කෙනෙක් වුණොත් ඒ දෙන්න එයාලා කැමතිද තමන්ගේ දරුවෝ ওই විදිහට ඉන්නවට? නෑ. ඒ අය අම්මා තාත්තා වෙනකොට තමන්ගේ දරුවෝ මේ විදිහට හිටියොත් කියලා අකමැති වෙන යම් ස්වභාවයක් තියෙනවද? ඒ අය තරුණ කාලේ මේ විදිහට ඉන්නවා. ඒකට ජීවිතය ගැන ලොකු මේ වගකීමක් නැහැ. ඒ කාලේ අම්මට තාත්තට කතා කළොත් සැර කළොත් එයාගේ හිතේ දෙයි කියලා හිතෙන්නේ නැහැ. එයා හිතන්නේ අපිට නිදහසේ ඉන්න ඕන. නමුත් නිදහසේ ඉන්න ඕන කියලා අම්මන්ගේ තාත්තගේ වචනේ නොතකා ඒ අයගේ දරුවෝ යම් දවසක හිටියොත් ඒ අයගේ හිතේ රිදෙනවා. නමුත් ඒ දවස ගැන යාලා හිතන්නේ.
ඒ දවස ගැන එයාලා හිතන්නේත් නැහැ. ඒ දවසට එයාලා ආවට පස්සේ තරුණ කාලේ අපිත් ඔහොමයි කියලා හිතන්නේත් නැහැ. වර්තමානයේ හැම වෙලාවම තමාට සැපය පිණිස තමාට තැනක් ඒම පිණිසම කල්පනා කරනවා. ඉතින් වයසට යන එක ගැන කල්පනා කළාට පස්සේ තරුණ මදේ ප්‍රහාණය වෙනවා. කවදා හරි දවසක අපි ලෙඩ වේවි කියන එක කල්පනා කළොත් ලෙඩ වෙනවා මේ ලෙඩ වෙන ශරීරයක් තියෙනයි මේ ලෝකේ කෝටි ගාණක් ලෙඩ දුක් තියෙනවා නම් ඒ හැම ලෙඩ දුකක්ම ඇඟකටනේ හැදෙන්නේ. ශරීරයටනේ හැදෙන්නේ. කේස්ලොම් නියදත් සමමස්නහරයට සහිත මේ දෙතිස් කුණක කොට්ටාසේ එකතු කරලා හැමකින් වහලා තියෙන මේ ශරීරයටනේ හැම ලෙඩක්ම හැදෙන්නේ. ඉතින් ඔබටත් තියෙන එවැනි ශරීරයක් නේ. එහෙනම් අපිට ලෙඩ වෙන්න පුළුවන් අපිත් ලෙඩ වෙනවා කියන එක කල්පනා කරනකොට ආරෝග්‍ය මතේ මුල් වෙලා තිබිලා යන්තාක් කෙලෙස් හට ගන්නවා. ඒ කෙලෙස් නැති වෙලා යනවා. ඊළඟට මරණයට පත්වීම ගැන කල්පනා කළොත් මේ ලෝක සත්වය ගොඩාක් පව් කරන්නේ මැරෙනවා කියන එක මැරිලා උපදිනවා කියන එක විශ්වාස කරන්නේ හැම දෙයක්ම හැමදාම තියෙයි කියලා හිතනවා. කල්පයක් ජීවත් වෙන්න ආවා වගේ කටයුතු කරලා අවසානයේ මැරෙනකොට අදහා ගන්න බැරුව අවසාන හුස්ම පොදත් එයා රැක ගන්න උත්සාහ කරද්දීම මැරිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් දවසක මරණය ගැන එයා හිතලා නැත්තම් එයා මරණ මොහොතේ ගොඩාක් බය වෙනවා. හරියට මේ සතුන්ට බය, සර්පයන්ට බය කෙනෙක්ගේ ඇඟට සර්පෙක් දැම්මට පස්සේ එයා බය වෙන්නේ. ඒ වාගේ මරණය ගැන මේවා අත්හැරලා යන්න සිද්ධ වෙන බව සිහි නොකළ කෙනෙකුට අවසාන මොහොතේ ලොකු බයක් එනවා. සර්පයෝ ගැන දන්න, සර්පයෝ අල්ලන්න දක්ෂ කෙනෙක් අවසාන මොහොතේ ඒ සර්පයෝ අල්ලන්න දක්ෂ සර්පයෝ ගැන දන්න කෙනෙක් දුර ඉඳලම සර්පයා දැකලා හිමීට ගිහිල්ලා සර්පයාව අරන් බැහැර කරනවා වගේ බයක් නැතුව ඒ කටයුත්ත කරනවා වගේ බයක් නැතුව අවසන් හුස්ම පොද හෙලන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මරණ සතිය වඩන කෙනාට. කියන්නේ ඕනම මොහොතක ඕන වෙලාවක අපිට මේවා දාලා යන්න සිද්ධ වෙනවා කියලා හිතන. ඒතකොට මේ මරණය ගැන හිතනකොට අර ජීවිත මදේ නැති වෙනවා. ඉතින් රජතුමා අර කොළ නැති මල් නැති කොබෝලීල ගහ යට පැන වූ ආසනයේ සිටිද්දී ඒ ගස දැක දැක ඒ ගස තුලින් තමන්ගේ ජීවිතය දිහා විදර්ශනා කරනකොට තමන්ගේ ජීවිතේම අවබෝධ වෙන්න ගත්තා. දුක කියලා ආර්ය සත්‍යයක් මේ ජීවිතේ තියෙන බව. ඒ දුක හටගන්න හේතුව පටිච්ච සමුප්පාදය. තුරුස්නාව මුල් කරගත්. ඊළඟට දුක නැතිවීම පටිච්ච සමුප්පාදේ නිරෝධය අමා මහ නිවන. ඒ සඳහා සම්මා දිට්ඨිය ආදි වශයෙන් තමන්ගේ මාර්ගාංගය ප්‍රගුණ වෙන්න ගත්තා. ඒ ඇඳේ සිටම නිකලෙසුණා බුදුරු නැති යුගයක තමා තුළින්ම ධර්මය අවබෝධ කරපු නිසා ඒ උත්තමයා පසේ බුදුරජාණන් වහන්සේ නම. ඒ ඇතිවෙච්ච ජීවිත අවබෝධයෙන් ඇතිවෙච්ච ප්‍රීතිය, සැනසෙල්ල, සැහැල්ලුව වචනකින් කිව නොහැකියි. ඒ උතුම් පසේ බුදු සමාපත්තිය විඳිමින් ඒ පසේ බුදුරජාණන් වහන්සේ දැන් ඇඳේ සිටිනවා යහනේ. දැන් මේ ඉන්නේ බුදු කෙනෙක්. හැබැයි රාජ ඇඳුමින්. දැන් ඉර බැසගෙන යනවා හවස වුණා. අමාත්‍යවරු ඇවිල්ලා රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබතුමාට මේ සැපත් වෙන්න කාලයයි මාලිගාවට. අර පසේ බුදුරජාණන් වහන්සේ ආසනයෙන් නැගිටලා පළඟක් බැඳගෙන ඉඳගත්තා, අසුන් ගත්තා. අමාත්‍යවරුනි මට දැන් සැපත් වෙන්න එහෙම තැනක් නැහැ. ජීවිතේ සැහැල්ලුවටපත් වුණ හිතේ කෙලිස් ගෙවා දැමූ කෙනෙකුට රාජමාලිගාව කියන්නේ කැප දෙයක් නෙවෙයි. ශ්‍රමණයන්ට කැප වෙන්නේ සියල්ල අතහැරපු ඒ විවේකී වූ ඒ ජීවිතයට ඒ ශ්‍රමණයන් වහන්සේලා යම් තැනක ජීවත් වෙනවා නම් අන්න ඒ තැනයි. රාජ්‍යවරු ජීවත් වෙන තැන නෙවෙයි. දැන් අර ඇමතිවරු මොනින් මොන බලා ගන්නවා මොකද මේ උනේ කියලා.
තව ඇමති කෙනෙක් කිව්වා තරහ අවසර මහරජුරුවන් වහන්සේ. අද ගොඩාක් ගිරීස් මේ රස්නේ වැඩි. මේ රස්නේ වැඩි වෙලාවේ සීතල වතුර පැම්පාස් වුණාම පිත කිපෙනවා. ඔබතුමාගේ කල්පනාව පොඩ්ඩක් වෙනස් වෙලා තරහ අවසර අපි ඉක්මනට වෙදෙහිද කමක් කරගත යුතුයි. ඊට පස්සේ කෝ එහෙම කිපෙන්න මහ තුල රාගේ නැහැ කිව්වා. කිපෙන්න ද්වේෂේ නැහැ කිව්වා. කිපෙන්න මෝහේ නැහැ කිව්වා. ඒ නිසා මා තුල කිපීමක් නැහැ කිව්වා. ඊට පස්සේ අමතුරු කියන මේ ඔබ වහන්සේ කතා කරන්නේ මේ ශ්‍රමණයෝ වගේ. තමා තුළින් මේ ජීවිතය අවබෝධ කරගන්න පසේ බුදුරු කියලා ශ්‍රමණයන් වහන්සේලා පිරිසක් මේ ලෝකේ ඉන්නවා කියලා අපි අහලා තිනවා. හැබැයි ඔබ වහන්සේගේ කතාව වගේම ලුවේ නැත්තන්ගේ කතාව. හැබැයි ওই වගේ නෙමෙයි. ඒ ශ්‍රමණයන් වහන්සේලා ඉන්නේ ඉසකිස් බාලා. කසාවත් පොරවගෙන ඉන්නේ ඔය වගේ රජ ඇඳුමින් ඔටුනු පැලඳගෙන ඉන්න අය නෙමෙයි. එතකොට අර ඔටුනු පැලඳගෙන රාජ වස්ත්‍රාභරණෙන් හිටපු පසේ බුදුරජාණන් වහන්සේ මේ හිස අත ගෑවා. තමන්ගේ ශරීරය දිහා බැලුවා. එසැනින් ඔටුනු ආභරණ කෙස් අතුරුදහන් වෙලා. කසාවත් පොරවාගෙන පාත්‍රය දරාගත්ත බබලන ශ්‍රමණයන් වහන්සේ නමක් සේ පෙනී සිටියා. අනිත් ඔක්කොම ගිහි ස්වභාවය අතුරුදහන් වුණා. අමාත්‍යවරුත් රාජ පිරිසත් දන ගැහුවා. හිතා ගන්න බෑ. ඔබ වහන්සේගේ ජීවිතේ කොහොමද මෙහෙම පෙරලියකට ලක් වුනේ? ඊට පස්සේ කිව්වා අමාත්‍යවරුනි පින්වත්නි මේ කොබෝලීල ගහ තමයි මට ජීවිතය අවබෝධ කරෙව්වේ. මේ කොබෝලීල ගහෙන් මං මාගේ ජීවිතය දිහා දැක්කා. ඉතින් ඒ නිසා මා කරගත යුතු දේ මම කළා. ඒ සැනසෙල්ල ඒ මාගේ ජීවිතයේ තියෙන අවබෝධය හරි අద్භූත විස්මිත දෙයක්. උන්වහන්සේ දිවසින් දැක්ක තමාසේ ජීවිතය අවබෝධ කරගත් උත්තමයෝ සිටිනවා හිමාලයේ ගන්ධමාන පර්වතයේ මංජූසක වෘක්ෂයේ මුල. එසැනින් ආකාශයට පැන නැගිලා අර සියලු දෙනාට සිත් පතලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ හිමාලයට වැඩියා ආකාශයෙන්. ඉතින් ඒ පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ මංජූසක වෘක්ෂයේ මුල තවත් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ පසේ බුදුරජාණන් වහන්සේලා තම තමන් ධර්මය අවබෝධ කරපු ආකාරය කතා වෙනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේත් ඒ මොහොතේ මෙන්න මේ ගාථාව වදාලා ඕරෝපයිත්වා ගිහි ව්‍යංජනානි සංසීනපත්තෝ යතහ කෝවිලාරෝ චිත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ගිහි ජීවිතයක තියෙන ආටෝප සාඩම්බර අලංකාර ගති ඉවත් වුණාට පස්සේ මේ කොළ හැලිච්ච කොබෝලීල රුක වගේ. වීරියවන්ත පුජ්‍යලයා ගිහි බන්ධන සිඳ බිඳ දමා විමුක්තිය කරා යනවා. ඊට පස්සේ ඔහු නිදහස් වෙනවා. ඇත්තේ මේ නිදහස් වුණ පසේ බුදුරජාණන් වහන්සේ හුදකලාවේ වාසය කරන්නේ හරියට අර කඟ වේනාගේ ඉසේ තියෙන තනි අඟ වගේ තවත් එක්කට බැඳිලා නැහැ. හුදකලාවේ ඇසිරෙනවා කඟ වේනුකගේ හිස මත තියෙන තනි අඟක් වගේ. ඉතින් ওই විදිහට තමයි පසේ බුදුරජාණන් වහන්සේලා. ඒතර මං ඇයි ඒ දහම් කරුණ අද මාතෘකා කරගත්තේ? ජීවිතේ බාහිර දෙයකින් නමුත් තමන්ගේ ජීවිතය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේගේ දහම් කණ්ණාඩිය තියෙනවනේ. ඒ කියන්නේ දහම් කණ්ණාඩිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඒ ධර්මයේ තමා දිහා බලන්න. තමන් හිතලා ධර්මයට ගලපනව නෙවෙයි. ධර්මයෙන් තමාගේ ජීවිතය දිහා බලනවා. ඒ කියන්නේ මං කිව්වේ කණ්ණාඩි තමා දිහා බලලා කණ්ණාඩියක් හදා ගන්න බෑනේ. කණ්ණාඩියෙන් බලලා තමා දිහා බලන්න ඕන. කණ්ණාඩිය ඉස්සරහට ගත්තම තමාව පේනවා. ඒ වාගේ
ජීවිතේ සෑම අත්දැකීමක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයි කියලා ඔබ හිතන්න හුරු වෙන්න. අපි හිතන්න හුරු වුණොත් අපේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න එයම මාවත වෙනවා. උදාහරණයක් ගත්තොත් උපන් නිසා මේ විඳින දුක් අන්දරාව සිහි කරන කෙනෙකුට ඉපදුන නිසානේ මේ සියලු දුක් කියලා ඔහුගේ හිතට මානසිකාර වුණොත් ඉපදීම දුකක් කියන බුද්ධ වචනය තමා තුළින්ම දකිනවා. ඉපදීම දුකක්මයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයක් කියලා. ඊට පස්සේ වයසට ගිය නිසා ඔන්න ඇවිද ගන්න බෑ. කලින් වගේ කන්න බොන්න බෑ. ඊට පස්සේ අතපය වාරු නැහැ. තමන්ගේ ඇඳුම් තමාට ඇඳ ගන්න බෑ. කතා කරන එක පිළිවෙලට හොඳට කතා කරගන්න බෑ. මේ වගේ වයසට යෑමේ ලක්ෂණ ප්‍රකට වෙනවා. කෙස් පැහෙනවා, හාම රැලි වැටෙනවා, අතපය වාරු නැහැ, ඇටකටු දිරලා යනවා. එතකොට ඒ තුලින් නැගෙන වේදනා වෙනස්කම් තේරුම් ගන්න ශ්‍රාවකයා කල්පනා කරනවා බුදුරජාන් වහන්සේ වයසට යෑම දුකක් කියලා වදාලා ඒකාන්තයෙන් සත්‍යයි. ඊට පස්සේ ප්‍රියංගෙන් වෙන් වෙනවා. එතකොට දුක එනවා. තමන් ආදරය කරන දරුවෝ, ස්වාමියා, බිරිඳ, මොනුබුරෝ, ඥාතීන් hina වෙලා සතුටින් ඉඳලා වෙන් වෙද්දී දුක උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම හිතනවා ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කාන්තෙන් සත්‍යයක් කියලා. ඊළඟට තමන් අප්‍රිය අමනාප කට්ටිය තමන් එක්ක එකතු වෙනවා. තමන් අප්‍රිය අමනාප අයත් එක්ක එකතු වෙද්දී අපිට රුස්සන්නේ. අපි ඉන්න අමාරුයි අපිට ඒ අයත් එක්ක. හිතට පහසුවක් නැහැ. සැනසෙල්ලක් නැහැ. එතකොට හිතනවා අප්‍රිය සංපයෝගයේ දුකක්මයි. අප්‍රිය සංපයෝගී දුකක්මයි. භාග්‍යතුන් වහන්සේ වදාළ අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ කියන කාරණාව ඒකාන්තයෙන් සත්‍යයි. ඊළඟට මරණයේ දුක එනවා. ඒ මරණයේ දුකෙද්දී මරණයේ දුකයි කියලා සිහි කරනවා. ඊළඟට පින්වතුනි ලෙඩ රෝග හැදිලා ඒ ලෙඩ රෝග වලින් විඳවන්ති. ලෙඩ රෝග තමා කරා එද්දී රෝග වලින් මේ ලෝකයාම විනාශ වෙද්දී බුදුරජාණන් වහන්සේ ලෙඩවීම දුකක් කියලා වදාළ කාරණාව කොයිතරම් සත්‍යයක්ද කියලා හිතනවා. යම් යම් අරමුණක් Tamanට ප්‍රකට වෙනවද? ඒ අරමුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ගලපලා සත්‍යයි කියලා හිතනවා. දැන් අවසානයේ ලෙඩ ඇඳට වැටිලා මේ අතපය වාරු නැතකොට මේ කය තමාගේ වසඟේ පවත්වන්න බැරි බව කොයිතරම් සත්‍යයක්ද කියලා තමන්ට කල්පනා කරගන්න අවස්ථාවක් එනවා. ඒ තමන්ට ඕන විදිහට අතපය මේ කරන්න බෑ. දැන් මේ කය අපිට මේ වළංගු නැහැ. මේ කය අපිට ඕන විදිහට පවත්වන්න බෑ. මේ කය අනාත්මයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි. ඊළඟට අපිට ඔන්න ලෙඩ ඇඳේ ඉන්නවා. ඉන්නකොට උසුම හිර වීගෙන එනවා. බිරිඳ, ස්වාමියා, දරුවෝ, මොනුබුරෝ, ගෙවල් දොරවල් හම්බ කරපු ඒවා ඔක්කොම අතෑරලා යන්න සිද්ධ වෙයිදෝ කියලා බය එනවා. එතකොට සිහි කරන්න අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය බණපදය. ඒ තමයි සබ්බම් පහය ගමනීය. සියල්ල අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළදී කොයිතරම් සත්‍යයක්ද? දැන් මේ හැමදේම අනිවාර්යෙන් අපිට අතහැරලා යන්න සිද්ධ වෙනවා. සබ්බම් පහය ගමනීය. එතකොට එයා මැරෙන මොහොතේ සිහි කරනවා සබ්බම් පහය ගමනීය. මේ සියල්ල අත්හැරලා යන්න සිද්ධ වීම සිද්ධ වෙනවා කියන එක කොයිතරම් සත්‍යයක්ද කියලා. එතකොට එයා මැරෙන්නේ සත්‍යම සිහි කළා, මුලා වෙලා නෙවෙයි. රැවටිලා නෙවෙයි. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට ජීවිතයේ එක දේවල් සතුටෙන් ඉන්න දවස් ඉන්නවා, සතුට නැති දවස් තියෙනවා. ඒතර කල්පනා කරනවා ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක අපි කරා එනවා. අටලෝ දහම.
අටලෝ දහමට අනුව ලෝකෙ කැරකෙනවා, ලෝකෙට අනුව අටලෝ දහම කැරකෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේ කොච්චර සත්‍යයක්ද? කාලෙකදී අපි පිළිගන්නවා හැමෝම අපි ගැන කතා කරන දවසක් තියෙනවා. නමුත් අපි ඔය ගැන කතා කරන්නේ නැති, අපි වඳුරන්නේවත් නැති, අපි ගැන අනිත් අයට හඳුන්වා දිය යුතු කාල වෙනවා. ඒකට කල්පනා කරනවා මේ අනිත්‍ය කියන එක, අටලෝ දහම කියන එක කොයිතරම් සත්‍යයක්ද කියලා. ඒකට සමහර අය කල්පනා කරනවා අපිට පුළුවන් කාලේ, අපි ප්‍රසිද්ධ කාලේ, අපි ගැන අනිත් අය කතා කරන කාලේ මිනිස්සු අපි ළඟ වැටීගෙන, යාළුවෝ අපි ගැන අපි ළඟ වැටීගෙන අපිත් එක්කමයි කතා කරේ, අපිත් එක්කමයි හිටියේ. දැන් වයසට ගියාට පස්සේ, ඒ වගේම අපිට බැරි වුණාට පස්සේ කවුරුත් අපිට නැහැ කියලා සමහර මිනිස්සු කල්පනා කරනවා. ඒ වෙලාවට සත්‍යම හිතන්න මේ ලෝකේ පින්වතුනි ගස් මේ ලෝකේ පරිසරයේ වුණත් ගස් කොළන් වල වුණත් ඔය සදාතනික සත්‍ය තියෙනවා. යම්කිසි ගහක ගෙඩි තියෙනවද? පළදාව තියෙන ගහට තමයි කවුරුත් ගල් ගහන්නෙත්, ඒ ගහ වටේ තමයි කවුරුත් සැරි තරන්නේ. ඒකේ පළදාවක් තියෙන නිසා. ඒ ගහේ පළ නැති වුණාට පස්සේ කවුරුත් යන්නේ ඒ ගහ ළඟට. අපි වුණත් එහෙමනේ. ආන්නේ වගේ තමයි. ඒ කාලේ අපිට හොඳ තියෙනකොට, ප්‍රසිද්ධිය තියෙනකොට, අපි ගැන කතා කරනකොට, ධනෙ තියෙනකොට, හැකියාව පුළුවන්කම් තියෙනකොට කවුරුත් අපි වටා ගැවසෙනවා. බඹරුණත් මලක රොන් තියෙන තාක්, ඒ වගේම ඒ වෘක්ෂයන්ගේ මල් පිපී තියෙන තාක් තමයි සතා සිව්පාවා පවා ඒ වගේ ගැවසෙන්නේ. නැති කාලෙක ඒ අයත් ඒවත් අරිනවා. ලෝකේ තියෙන ඕක, අපිටත් තියෙන ඕක. දුක් වෙන්න දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. සත්‍යම කල්පනා කරන එක. වෙනස් වෙනවා කියපු දේ භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්. ඉතින් ඒ නිසා ඒක කොයිතරම් සත්‍යයිද කියලා. අපි හොඳට කල්පනා කරනවා ජීවිතේ අහන දකින හැම දෙයක් එක්කම. එක භික්ෂුණියක් හිටිය අවුරුදු 120යි. මේ කය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මේ කය දි รา යන ස්වභාවයෙන් යුතු අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක් කියලා කයේ යථා ස්වභාවය විමසා ඉන්නවා. මේ භික්ෂුණිය යම් දවසක පිණ්ඩපාතේ වැඩියා. මේ පිණ්ඩපාතේ වඩිනකොට පාය පැකිලිලා වැටුණා. ඒ වැටෙනකොටම හිතුවා මෙන්න කය. තමාගේ වසඟේ පවත්වන්න බැරි කය. දිරලා කැඩිලා මිදලා යන කය. කියලා අර කය බිම වැටෙනකොට කයේ යථා ස්වභාවයම දැක්කා. ඒ තුලින්ම අවබෝධ වුණා. ඒ තුලින්ම අරහත්ත්වයටපත් වුණා. වැටුනේ කෙලෙස් සහිත කෙනෙක් විදිහට, නැගිට්ටේ රහත් මෙහෙණියක් විදිහට. අපි ඇත්ත ගැන කල්පනා කර කර හිටියොත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යයි කියලා කල්පනා කර කර හිටියොත්, ඒ සත්‍යයම Tamanට දකින්න දවසක් එනවා. මොකද සත්‍යයෙන් යථා ස්වභාවය කියන්නේ නැති, යථා ස්වභාවය ඉක්මවා ගිය, සත්‍ය විනිර්මුක්ත, ඒ කියන්නේ සත්‍යයෙන් තොර වූ, ඇත්ත කතාවෙන් තොර වූ බණක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. සත්‍යමයි දේශනා කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම සත්‍යයි කියලා Tamanට පේනවා නම්, අර දහං කැඩපතේ. ඒක තමයි නිතර නිතර බණ අහ දහං කරුණු සිහි කර කර මේක ඇත්තනේ, මේක ඇත්තනේ කියලා සිහි කර කර ඉන්නවා. Tamanටම තේරෙන්න ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාළ දේ කොයිතරම් සත්‍යයක්ද කියලා. ඒ සත්‍යය සිහි කිරීම යම් දවසක Tamanට උපකාරී වෙනවා. Tamanට මේ සසර දුකින් නිදහස් වෙන්න. උදාහරණයක් ගත්තොත් අතීත සංසාරේ එක්තරා රජ කෙනෙක් හරි පිරිසිදු ඉන්න ආසයි. කිලිටි නැතුව ඉන්න ආසයි. ඒ නිසා ඒ රාජ්‍යරුව හොඳට නාලා අර සුවඳ කවලා තියෙන මේ ගබඩා වලින් මේ සුවඳ කැවූ රාජ වස්ත්‍රාභරණ අරන් පැළඳ ගන්නවා. අනේ උදේ ඇඳපු වස්ත්‍රාභරණ දවාලට දාඩිය වැටිලා කිලිටි වෙලා. දවාලට ඇඟ හොදලා ඇඳ ගන්න රාජ වස්ත්‍රාභරණ හැන්දෑවට කිලිටි වෙලා. හවසට ඇඳ ගන්න වස්ත්‍රාභරණ උදේ වෙනකොට පොඩි වෙලා කිලිටි වෙලා.
ඒතර රජුරු කල්පනා කරනවා පිරිසිදුවේ ඉන්න ඕන කියලා අඳින්නේ ඒ අඳින වස්ත්‍රයේම තමන්ගේ පිරිසිදුවේ ඉන්න ඕන කියලා හිතන ඇඟ නිසාම කිලිටි වෙනවා. දැන් රජුරු කල්පනා කළා. ගොඩක් කල්පනා කළා. කිලිටි හරිනවා කියලා ඇඳ කිලිටි වෙනවා. මේ වස්ත්‍රාභරණ සුවඳ කරඬුවේ තිබ්බනම් සුවඳ මංජුසාවේ අවුරුදු ගාණක් වුණත් තියෙනවා ඒකේ විදිහටම. මේ ඇඟට පොරවපු ගමන් තමයි මේවා කිලිටි වෙන්නේ. නිසා මේ වස්ත්‍රයට වඩා අඳින වස්ත්‍ර 100 ගාණක් කිලිටි කරන්න පුළුවන් හැකියාව මේ ඇඟේ තියෙනවා. හැබැයි වස්ත්‍ර 100 ගාණකින්වත් ස්ථීරව පිරිසිදු කරන්න මේ ඇඟට බෑ. ඇඟ පිරිසිදු වෙන්නේ නැහැ වස්ත්‍ර ගොඩාක් ඇඳුවා. දැන් මැදපු දත හෙට උදේට මැන්දේ නැත්තම් ගඳ ගන්නවා. අවුරුදු 80ක් දත් මැදලා එක දවසක් දත් නොබැඳ හිටියොත් අවුරුදු 80ක් කට සෝදලා පිරිසිදු ඉඳලා ඊළඟ දවසේ කට සීදුවේ නැත්තම් අවුරුදු 80ක් ඇඟ සෝදලා පිරිසිදු කළා එක දවසක් පිරිසිදු කළේ නැත්තම් එතකොට අපේ ශරීරයේ කොච්චර කිලිටි ස්වභාවයෙන් යුක්තයිද? නව දොරකින් අසුචි වැగిරෙනවා. මේ ශරීරයෙන් පිටට තියෙන සෑම සිදුරකින්ම ඇතුලේ තියෙන ජරාව එළියට එනවා. හොදනවා ඉවරයක් නැහැ. හොදනකොට එනවා. හොදනවා ඉවරයක් නැහැ. පිරිසිදු කර සෝදා පවත්වනවා මේ ශරීරය. ඉතින් පින්වතුනි මේ ශරීරයේ යථා ස්වභාවය. ඉතින් මේ රජුරු කල්පනා කරා බුදුවරු නැති කාලයක. ඉතින් රජුරුවන්ට මේක හිතට ගියා. මේ රජුරුව තමයි පස්සේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ කාලේ චුල්ලපන්තක කියලා ඉපදුනේ. ඉතින් මේ චුල්ලපන්තක තේරුණට ගාථා මතක නැතුව ඉඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ රෙදි කඩක් 이르දියෙන් මවලා දෙනවනේ. ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා රෙදි කිලිටි වෙන කොට යා හිතපු මානසිකාරේ ගොඩාක් ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ අර එදා හිතපු දේම හිතන්න දුන්නා. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේනේ. දැන් මේ චුල්ලපන්තක තෙරුන් ඒක දන්නේ. කිලිටි අත්හරිනවා රජෝ හරණං කියලා මේ රෙදි කෑල්ල පිහින්න කිව්වා. එහෙම පිහිනකොට රෙදි කෑල්ල කිලිටි වෙනවා. කිලිටි අත්හරිනවා කියලා පිරිමදිනකොට කිලිටි වෙනවා. අන්න එදා නුවණින් යුක්තව කල්පනා කරපු චිත්ත මනසිකාරයෝ හොඳට නුවණින් වැඩි ගියා. අවබෝධ වුණ අරහත්ත්වයට පත් වුණා. ඒතර ජීවිතයේ සත්‍ය කල්පනා කරන එක එදා ඒ රජ්ජුරු කල්පනා කරපු එක යම් දවසක ඒ රජ්ජුරුව නිකලස් කරවන්නේ රහත් කරවන්නේ ඒ මානසිකාරයෙන්ම කියලා එදා හිතුවේ නෑ. නමුත් රහත් වෙන්න උපකාරී වුණේ ඒක. ඒ නිසා සමහරට ඔබ මේ ගඳ ගහන ශරීරය අනිත් අය විසින් උස්සා පෙළන අනිත් අයගේ වාරුවෙන් යන්නේන මේ ශරීරය දිහා යථා ස්වභාවය යම් දවසක කල්පනා කළොත් සමහරට ඒ කල්පනා කරන සිතුවිල්ල ඔබ යම් දවසක ඔබ මාර්ගඵල ලබන කෙනෙක් බවට පත් කරවන්න පුළුවන්. ඔබ මේ ජීවිතේ පුරාවටම හිතන සිතුවිලි වලින් ජීවිතය අවබෝධ කරවන්න උපකාරී සිතුවිලි මොනවද කියලා කල්ප කෝටියක් ගියත් බුදු කෙනෙකුට දකින්න පුළුවන්. ඒකට තමයි අනාවරණ ඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට ඒක දකින්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය මේවා සත්‍යයිනේ. දරුවන්ගෙන් වුණත් මොනුබුරන්ගෙන් වුණත් ඥාතීන්ගෙන් වුණත් තමන්ට ප්‍රශංසාවත් නින්දාවත් මේ කාටලෝ දහම විදිහට හැමදාම මේවා තියෙන්නේ නැති විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යම කල්පනා කරන්න. ඒ සත්‍ය කල්පනා කරනකොට තමන්ගේ ජීවිතේ ටික ටික පේන්න ගන්නවා. ඉස්සෙල්ලාම මේක සත්‍යයි බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියන දේ හොඳට හිතට දාගන්න. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පියවර 3කට තමයි වැඩෙන්නේ. පළවෙනි පියවර තමයි සත්‍ය ඥාන. දෙවෙනි පියවර තමයි කෘත්‍ය ඥාන. තුන්වෙනි පියවර තමයි කෘතඥාන. සත්‍ය ඥාන කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මතා සත්‍යයි කියලා Tamanට අවබෝධ වෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුක නම් වූ ආර්ය සත්‍ය
චතුරාර්ය සත්‍ය සත්‍යයි කියලා අවබෝධ වීමට තමයි සෝවාන් වුණා කියන්නේ. සත්‍ය ඥානයි. ඊළඟ කෘත්‍ය ඥානයි කියලා කියන්නේ කළ යුතු දේ. දුක අවබෝධ කළ යුතු එකක්. දුක හටගන්න හේතුව ප්‍රහාණය කළ යුතු එකක්. දුක නැති කිරීම අමා මහ නිවන සාක්ෂාත් කළ යුතු එකක්. දුක නැති වෙන මාර්ගය පැතිය යුතු එකක් නෙවෙයි, ප්‍රගුණ කළ යුතු එකක්. එතකොට ඒ ආර්ය සත්‍යයට කළ යුතු දේ මොකද්ද කියලා එයාට ඇති වෙන ඥානය තමයි කෘත්‍ය ඥානය. කෘතඥානය කියන්නේ අවසන් කියලා. දුක අවබෝධ කළා, දුක්ඛ සමුදය ප්‍රහාණය කළා, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රගුණ කළා කියලා කරලා ඉවරයි කියලා ඇති වෙන ඥානෙ රහතන් වහන්සේට. දැන් ඔන්න බලන්න දුක හටගන්න හේතුව තෘෂ්ණාවනේ. තෘෂ්ණාව නිසා තමයි දුක හටගන්නේ. හැබැයි මතක තියාගන්න ජීවිත අවබෝධයේදී ඉස්සෙල්ලාම දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම කරන්නේ දුක හටගන්නේ තෘෂ්ණාව කියන එක සත්‍යයි කියලා සත්‍ය ඥානෙටයිපත් වෙන්නේ. ඒක ඇත්තක් විදියට දකිනවා. ඇත්තක් විදියට දකිනව නෙමෙයි තියෙන ඇත්ත දකිනවා. එතකොට දුක්ඛ නිවන තියෙනවානේ. නිවන ඉස්සෙල්ලාම වෙන්නේ මේ තෘෂ්ණාව නැති වුණොත් ඒ තෘෂ්ණාව නැතිවීම අමහා මහ නිවනයි එක සත්‍යයි කියලා සත්‍ය ඥානටපත් වෙනවා. ඉස්සෙල්ලාම නිවන නෙවෙයි ලැබෙන්නේ. නිවන කියන එක සත්‍යයක් කියලා හිතට අවබෝධ වෙනවා. එයාගේ ප්‍රඥාවට අවබෝධ වෙනවා. හිතට නෙවෙයි ප්‍රඥාවට අවබෝධ වෙනවා. එතකොට පින්වතුනි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින්මයි මේ අමා මහ නිවන කරා යන්න තියෙන්නේ කියලා ඒ මාර්ගයේ සත්‍යයි කියලා අවබෝධ වෙනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි එදිනෙදා මුහුණ දෙන්න සිද්ධ වෙන අත්දැකීම් සහ ඒ කරුණු කාරණා ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියලාම තේරුම් ගන්න එක අద్භූත විදර්ශනාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න තියෙන එක පැත්තක් තමයි ඒ ධර්මයේ තියෙනවා ඇත්තයි කියලා තමා තුළින් දකින්න එක. ඊළඟට ඒ අවබෝධය කරා තමන්ට උපකාරක ධර්ම විදියට කුසල් දියුණු කරන එක, පින් කරන එක, දාන සීල භාවනා ඒ උපකාරක ධර්ම රැස් කර ගන්නවා. ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයි කියලා සත්‍යම විමසනවා. ඉතින් ඒ නිසා අද උපන්දිනයේ මුල් කරගෙන මේ ධර්මානුශාසනාව පැවැත්වුණේ. ඒ නිසා ජීවිතේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමා තුළින්ම දැකලා ඒ සත්‍ය අත්දකින්න. මේක සත්‍යයක් කියලා. ඒතකොට ජීවිතේ සත්‍ය දකින්න කියන ආශිර්වාදය, සුභාසින්සනේ, සුභ ප්‍රාර්ථනාව, සත්‍ය ප්‍රාර්ථනාව, උතුම්ම ප්‍රාර්ථනාව තමයි අද අපි උපන්දින සුභාසින්සනේ විදිහට ලබා දෙන්නේ. ජීවිතයේ සත්‍ය ධර්මයේ තුලින් දකින්න. ඒ සඳහා ඔබට වාග්ය උදා වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි අද දවසේ මේ ධර්මානුශාසනාව පැවැත්වුණේ නොවැම්බර් 13 වෙනි දිනට ජන්මදිනය සමරන ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි පින්වත් කොඩිකාර සරච්චන්ද්‍ර ගුණරත්න මහත්මයාට දිගාසිරි සුභාසින්සනය පතමින් පින්වත් අනෝමා ගුණරත්න භාර්යාව, තනෝජා ගුණරත්න ලොකුදුව, චතුරංගී ගුණරත්න පොඩිදුව, මයිකල් සහ නිකොලොස් යන බෑනාවරු, ඒ වගේම ඇබිගේල්, ටමානි සහ ලොරෙන්ස් ධම්මික යන මුණුබුරු මිනිබිරියා. ඉතින් ඒ නිසා අද දවසේ 80 වෙනි ජන්මදිනය යෙදෙන ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි පින්වත් කොඩිකාර සරච්චන්ද්‍ර මහත්මයා ලංකාවට විශේෂ කීර්තියක් අත්පත් කර ලබා දුන්, ඒ වගේම බොහෝ දෙනාගේ ආදරය දිනාගත් මෙතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා. ජීවිත යථාර්ථයේ මොහොතක් පාසා තේරුම් ගන්න, අවබෝධ කරගන්න වාසනාව සැලසේවා. ගෞතම බුද්ධ
ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ තුලින් පීඨ පිළිසරණ ලබන්නටත් වාසනාව ලැබේවා. සියලු දිව්‍යෝ ආරක්ෂා කරත්වා. දිගාසිරි සම්පත් සැලසේවා. මේ බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝකීය කොඩිකාර ලෙස්ලි තෝමස් පියාණන්ට, එම් මාලනී ගුණරත්න, එගොඩගේ සිරිසේන, ඒ වගේම ඕබඩගේ ජොස්ලින්ද සිල්වා, ජුවන් වඩු එස්ලින්ද සිල්වා සහ නිව්ටෝන් හේරින්ද සිල්වා, කොඩිකාර ධම්මික ගුණරත්න සහෝදරයා, ඒ වගේම නිහාල් සේන එගොඩගේ ලොකු අයියා, ඒ වගේම පෙම්ලි එගොඩගේ අක්කා, ඒ වගේම චන්ද්‍රසේන එගොඩගේ මල්ලි, ඕබඩගේ සිරිතුංග සිල්වා මාමා, එගොඩගේ පියතිස්ස සහ විමලසේන මාතුපාල යන බාප්පලා, ක්‍රිස්ටි ඇතුළු දෙපාර්ශ්වයේ මිය පරලෝකීය ආච්චිලා, සීයලා, මාමලා, නැන්දලා සියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. 2021 ඔක්තෝබර් 29 වෙනි දින මියගිය අශෝක ගුණරත්න මහත්මයාටත් පින් අනුමෝදන් කරනවා. මිය පරලෝකීය සියලු ඥාතීන් පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපිට දහම් කැඩපත මේ බුද්ධ ශාසනයේ දහම් කැඩපත වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට ශ්‍රවණය කරන්න ලැබුණේ. අපේ ජීවිතය ගැන පොඩ්ඩක් හරි තේරුම් ගන්න. අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරු, පැවිදි අපේ සික දූපතුන් සියලු දෙනාට ජීවිත අවබෝධයට මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම පින්වත් අනෝමා ගුණරත්න මේ මෑණියන්, ඒ වගේම තනෝජා ගුණරත්න ලොකු දුව, චතුරංගී ගුණරත්න පොඩි දුව, මයිකල් සහ නිකොලස් යන බෑනාවරු, ඇබිගේල් ටමානි සහ ලොරෙන්ස් ධම්මික යන මුණුබුරු මිනිබිරියන්, මේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. කායික දුක් දුරු වේවා, මානසික දුක් දුරු වේවා. පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වුණ යම් කෙනෙක් වේ නම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ජීවිතය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය තමා තුළින්ම දකින්න වාසනාව ලැබේවා. සියලු කරදර බාධා දුරු වෙලා යහපත සැනසෙල්ල උදා වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. ඔබ අප කාටත් මව්දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.